නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපේ ජීවිත දෙවි දේවතාවුන් වහන්සේලාගේ ප්‍රසාදේ ලබන ජීවිත බවට පත් වෙනවා නම්, දෙවියන්ගේ බැල්ම වැටෙන ජීවිත බවට පත් වෙනවා නම්, දෙවියෝ නිරන්තරයෙන් ආශිර්වාද කරන ජීවිත බවට පත් වෙනවා නම්, මං හිතන්නේ අපි කවුරුත් ආසයි. දෙවියන්ගේ පිහිට, දෙවියන්ගේ ආශිර්වාදේ අපි පතනවා. මිනිස්සු දෙවියන්ගේ ආශිර්වාදය ඉල්ලනවා. දෙවියෝ අපට බලනවා නම් කියලා හිතනවා. අනේ දෙවි කෙනෙක්වත් නැද්ද අපට පිහිට වෙන්න කියලා හිතනවා. ඇත්තම පින්වතුනි, මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිසයාට දෙවියෝ බලනවා, දෙවියෝ ආශිර්වාද කරනවා, දෙවියන්ගේ බැල්ම වැටෙනවා කියලා එකක් තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ දෙවියන්ගේ බැල්ම වැටෙන්න සුදුසු විදිහට ඒ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් වුණොත්. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න සුදුසු විදිහට ඒ ජීවිතේ ගොඩනගා ගන්න පුළුවන් වුණොත් තමයි දෙවියෝ ආශිර්වාද කරන්නේ. දෙවියන්ගේ රැකවරණේ ඒ කෙනාට ලැබෙන්නේ. නිසා දෙවියන්ගේ බැල්ම වැටෙන ජීවිතයක් හදාගන්න ආස කරන්න. දෙවියෝ ආශිර්වාද කරන ජීවිතයක් හදාගන්න ආස කරන්න. දෙවි දේවතාවුන් වහන්සේලාගේ පවා ප්‍රසාදයට ලක්වෙන ජීවිතයක් මං හදාගන්නවා කියන අදහස ඇතිව අද මේ උතුම් ධර්මය අපි ශ්‍රවණය කරමු. අද දේශනාවට දායකත්ව දරන්නේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනාව භාවනාසපුවට සම්බන්ධ පින්වත් නිල්මිනේ විජේසිංහ මහත්මිය සහ ටිරෝන් මහත්මයා ඇතුළු ඒ දූ දරුවෝ විසින් ජනවාරි මාසයේ 4 වන දිනට ජන්මදිනයේ යෙදුණු පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ධම්මග දියුණු කරගෙන ධර්මාවබෝධ කරන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවත්, ඒ වගේම දරුවෙක් ලැබීමට සිටින ඉෂාරා දියණියට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඉපදීමට සිටින දරුවාටත් මේ පිනේ ආශිර්වාදයේ සැලසේවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජස් බලයෙන් නිදුක් නිරෝග සත්පුරුෂ දරු සම්පතක් මෙලොවට බිහි කරන්න වාසනාව ලැබේවා කියන පැතුම ඇතිවයි ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, මේ මනුස්ස ලෝකයට උපදින මිනිසයා දෙවියන්ගේ පවා ප්‍රසාදයේ ලබන යන තැන පිදුම් ලබනා කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද? ඒ ගැන බුදුරජාන් වහන්සේ හරි ලස්සනට දේශනා කළා. මේ ගාථාව සඳහන් වෙන්නේ ධම්මපදයේ පකින්නක වර්ගයේ. ධම්මපදයේ පකින්නක වර්ගයේ 14 වෙනි ගාථා රත්නය පින්වතුන්ලාට තිරේ දර්ශනය වෙනවා. පින්වතුනුත් මාත් සමගම බොහෝම ශ්‍රද්ධාවෙන්, බොහොම මිහිරට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක බුද්ධ වචනේ අනේ මටත් කියන්න වාසනාව ලැබුණා කියන අදහසින් මා සමගම සජ්ජායනා කරන්න. සද්ධෝ සීලේන සම්පන්නෝ
යසෝ භෝග සමප්පිතු යං යං පදේ සංභජති තත් තත්තේව පූජිතු. තෙරුවන් ගැන පහන් සිතින් සිල්වත් වූ කය වදනින් කිත්‍යසසින් පිරිසැපතින් යම් යම් පෙදෙසක වසයිද ඒ තැන එබඳු කෙනා පිදුම් ලැබ ගනී නිතරම. යම් කෙනෙකුට තියෙනවා නම් තෙරුවන් ගැන පහන් සිත සීල සම්පන්නෝ සිල් සම්පන්න කෙනෙක් නම් ඒ කෙනා සීල සම්පන්නව උපයාගත් කීර්තියක් සීල සම්පන්නව උපයාගත් භෝග සම්පත්තිය කෙනාට තියෙනවා. ඒ කියන්නේ අධර්මිකව හම්බ කරපු කෙනෙක් නෙමෙයි. ධර්මයෙන් හම්බ කරලා. එයාගේ ජීවිතේ යම් ප්‍රසිද්ධියක් තියෙනවා නම් ඒ ප්‍රසිද්ධිය තියෙන්නේ අනේ සිල් රකින්න කෙනෙක්, අනේ ගුණ සම්පන්න කෙනෙක් කියලා. අන්න ඒ බඳු කෙනා යම් යම් ප්‍රදේශයක වාසය කරනවාද තත් තත්තේව පූජිතෝ ඒ තැන පිදුම් ලබනවා. දෙවියෝත් පුදනවා. මනුස්සයෝත් පුදනවා. අන්න එම ජීවිතයක් තමයි අපි අපේ මනුස්ස ජීවිතේ මේ ගත කරන කෙටි කාලේ හදාගන්න මහන්සි ගන්න ඕනේ. දැන් පින්වතුන්ලාගේ මේ පවුල් වලට එකතු වෙනවනේ අලුතින් දරු පැටව. ඒ දරු පැටවම එතකොට කොතනද පිහිටවන්න ඕන? තෙරුවන් සරණේ පිහිටවන්න ඕන. තෙරුවන් සරණ යන හැටි කියලා දෙන්න ඕන. ඊළඟට සීලේ පිහිටවන්න ඕන. සිල් රකින්න හැටි කියලා දෙන්න ඕන. තමන්ගේ ජීවිතේට මේ ගුණ සම්පන්න භාවයක් එකතු කරගන්න හැටි ගැන කියලා දෙන්න ඕනේ. කියන්නේ ගුණවත් වූ කීර්තිරාවයක් හදාගන්න දරුවෙක් බවට පත් කරන්න ඕන. ඊළඟට තමන්ගේ ජීවිතේ ධාර්මිකව ගත කරන එකේ වටිනාකම සල්ලි භාගයේ දැහැමින් හොයන එකේ වටිනාකම කියලා දෙන්න ඕන. ආන් එහෙම කෙනාට ඒ දෙමව්පියෝ පිදුම් ලබන ජීවිතයක් දුන්නා වෙනවා. පිදුම් ලබන ජීවිතයක්. ඒක අවස්ථාවක දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු දිව්‍ය රථේ නැගිලා දෙව්ලෝ චාරිකාවේ යන්න සූදානම් වෙලා ඔන්න රථයට ගොඩ වෙන්න කලින් සක්දෙවිඳු මේ මහ පොළොව පැත්තට මේ මනුස්ස ලෝකෙ පැත්තට වැන්දා. ඒ වඳිනකොට මාතලීනේ රතාචාර්යයා මාතලී දේව පුත්‍රයා අහනවා දේවේන්ද්‍රය මිනිස්සු නොවය ඔබට වඳින්නේ. ඔබ මේ කොයි මිනිසයන්ටද වඳින්නේ? එතකොට කියනවා මාතලී මේ මනුස්ස ලෝකේ ඉන්නවා. තෙරුවන් සරණ ගිය බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය. ධම්මං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය. සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ ගිය. හොඳට ගුණ අඳුනගෙන තෙරුවන් සරණ ගිය. හොඳ සීලවන්ත ජීවිතයක් ගත කරන ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාමසේවනයෙන්, බොරු කීමෙන්, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා වාසය කරන. නිරන්තරයෙන් දම්පැන් පූජා කර කර වාසය කරන. උපෝසත සීලාදී අදි සීලයන්ගේ නිතර නිතර හික්මෙන්න මහන්සි ගන්න. අම්මට සත්කාර කරන, තාත්තට සත්කාර කරන. අන්න ඒ බඳු මේ ස්ත්‍රීන් පුරුෂයෝ මේ මනුස්ස ලෝකේ ඉන්නවා. මාගේ වන්දනාව ආන්නේ උපාසක උපාසිකාවන් උදෙසා. එතකොට දෙවියෝ දෙවියන් අතරත් රජු සක්දෙවිඳුත් එසේ වඳිනවා නම් එසේ පුදනවා නම් අනෙක් පිදුමන් ගැන කවර කතාවද? ඒක හොඳට තේරෙනවා පින්වතුනි. අපේ අනාථපිණ්ඩික මහා සිටුවරයාගේ බාල දියණියක් හිටියා. ඒ දියණියට ඒ දුවට අනාථපිණ්ඩික සිටුවරයා ලබා දීලා තිබුණේ ඕන් ඔය පිදුම් ලබන ජීවිතේ. ඒ දුවගේ නම චූල සුභද්‍රා. මේ චූල සුභද්‍රාව ඉතා කුඩා වයසේදීම විවාහයක් පිණිස තීරණය කළා. ඔය සිටුවරුන්ගේ ස්වභාවයනේ. ඒ කාලේ මහා ධනවත් සිටුවරු අර තමන්ගේ සිටු පැලැන්තිවල හිතවත්කම් එකට තියා ගැනීම උදෙසා සාමාන්‍යයෙන් දරුවෝ හම්බ වෙන්නත් කලින් තීන්දුව තීරණ වලට එනවා. මේ සිටුතුමා තමන්ගේ
යාළු මිත්‍ර සිටුවරයෙක් එක්ක හිතවත්කමක් ඇති කරගත්තා. මේ සැවැන්නුවර ඉඳලා 120 යොදුනක් දුරින් පිහිටි උග්ග කියන නගරේ ගොඩාක් ඈත. ඒ නගරේ සිටුවරයෙක් එක්ක මේ අනේපිඬු සිටුතුමා යම් ගිවිසුමකට එළඹිලා හිටියා. යම් තීරණයකට මේ ඔබට පුතෙක් උපන්නොත් එහෙම මට දියණියක් උපන්නොත් එහෙම අපි ඒ දරුවෝ දෙන්නා විවාහ කරලා දෙමු. එතකොට අපි මේ සම්බන්ධය කැඩෙන්නේ නැතිය කියලා. ඉතින් ඒ කතිකා කරගත්ත විදිහට එහෙම වුණා. අර උග්ග නගරයේ හිටපු සිටුවරයාට පුතෙක් හම්බ වුණා. අපේ අනාථපිණ්ඩික සිටුවරයාට ඒ පුතාගේ වයසට ගැලපෙන අනුරූප දියණියක් විදිහට චූල සුභද්‍රාව සිටියා. එක් කාලෙක ඔය උග්ග නගරයේ සිටුවරයා සාමාන්‍යයෙන් චූල සුභද්‍රාවට අවුරුදු 16ක් වගේ වයස තියෙනකොට අනාථපිණ්ඩික සිටුවරයා හිටපු සැවැත් නුවරට ඇවිත් තිනවා. ඇවිල්ලා අර සිටු මන්දිරේ කටයුතු කරමින් ඉඳි මේ චූල සුභද්‍රාව උග්ග සිටුවරයාට ගොඩක් හැප උපස්ථාන කළා. සිටුවරයා පැහැදුනා. පැහැදිලා අපේ අනාථපිණ්ඩික මහ සිටුතුමාට සිහිපත් කරලා හිටිය අර අතීත වචනේ. ඔබට මතකද? ඔබට දියණියක් ලැබුණොත් මට පුතෙක් ඉන්නවා නම් විවාහ කරමු කියලා අපි කතා වුණා. මේ වගේ බොහෝම ගුණගරුක දියණියක් ඔබට ඉදිද්දී අපි ඒ දියණියව මගේ පුතාට විවාහ කරමු කියලා. ඉතින් අනාථපිණ්ඩික සිටුවරයාට අර මුලින් වෙච්ච පොරොන්දුවත් එක්ක වෙන කරන්න දෙයක් නැහැ. මේ උග්ග නගරයේ හිටපු සිටු පවුල නිගණ්ඨනාථ පුත්තකී ශ්‍රාවක පිරිසක්. අන්‍යාගමික මිසදිටු. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් වෙච්ච පොරොන්දුවක් තියෙනවා. ඒ නිසා විවාහ කරලා දෙන්න තීරණය අරගත්තා. දැන් චූල සුභද්‍රාව නගරයේ ඉඳලා 120 යොදුනක් ඈතට යන්නයි සූදානම. ඉතින් චූල සුභද්‍රා තමන් විවාහ වෙන්න යනවා කියන කාරණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා කියනවා ස්වාමීනි මම බොහෝම දුර බැහැරකට විවාහ වෙලා යන්නයි සූදානම. අනේ ස්වාමීනි මම යන සිටු නිවස තෙරුවන් සරණ ගියපු පිරිසක් ඉන්න තැනක් නම් නොවේ කියලායි ආරංචිය. ස්වාමීනි මට යම් මොහොතක මගේ ශාස්ත්‍රූන් වහන්සේගේ අනුග්‍රහය අවශ්‍ය වෙද්දී ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මාහට අනුග්‍රහ කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් වැඳ නමස්කාර කරලා අවසර අරගත්තා. ඉතින් ඔන්න විවාහය සිද්ධ වුණා. විවාහය සිද්ධ වුණාට පස්සේ ඒ පැත්තෙන් ආපු පෙරහැර උග්ග නගරයෙන් ආපු පෙරහැර චූල සුභද්‍රාව නංවාගෙන උග්ග නගරයට යොදුන් 120ක් ගෙවාගෙන එකතු කරගෙන ගියා. මහා උත්සවශ්‍රීහින් විවාහ කටයුතු සිද්ධ වුණා. හැබැයි මේ චූල සුභද්‍රා කියන මේ තරුණී අර මුලින් කතා කරපු විදිහේ කෙනෙක්. තෙරුවන් ගැන පහන් සිත් ඇති තැනැත්තියයි. සෝතාපන්න වී සිටි ශ්‍රාවිකාවක්. තෙරුවන් ගැන තියෙන ප්‍රසාදී මේ ලෝකෙ කිසි කෙනෙකුට හොල්ලන්න බෑ. ඇගේ සීලය නොකැඩෙන සීලයක්. ඇය සම්බන්ධයෙන් දෙවියන් අතරේ පවා කල්යාණ රාවයක් තිබුණා. ඇය සෝතාපන්න තැනැත්තියක් කියලා. ඉතින් ඇය මේ විදිහට පිටත් වෙලා යනවා මිසදිටු පවුලකට. බලන්න බින්වතුනේ මේ බඳු කෙනෙක් යන තැන පිදුම් ලබනවා කියන එක කොයිතරම් සත්‍යයක්ද කියන්නේ. මේ චූල සුභද්‍රා අවුරුදු 16 වයසේ තරුණ දුව ඒ නිවසට ගියාට පස්සේ ඒ චූල සුභද්‍රාවගේ නැන්දම්ම මාමණ්ඩි දෙන්න ඇයට කතා කළා පින්වත් දියණි ඔයා හරි වාසනාවන්තයි. අද ඔයා මේ නිවසට කැඳවාගෙන මේ සතුට නිසා අපි හෙට දවසේ රහතන් වහන්සේලා උදෙසා දානයක් සූදානම් කළා. ඔන්න දූට ආපු ගමන් තියෙන්නේ රහතුන්ට දම්බේ දන්නයි කිව්වා. රහතන් වහන්සේලා කිව්වහම චූල සුභද්‍රාට පුදුමාකාර ප්‍රීතියක් හටගත්තා. අනේ මං කොච්චර වාසනාවන්තද.
මට පැමිණි ගමන් රහතුන්ට දම්පුදන්ට ලැබේ මං ආසාවෙන් කරන දේ. ඇය හරි සතුටින් හිටියා. ඔන්න ඊළඟ දවසේ රහතන් වහන්සේලාට දානි ලැහැස්ති කරලා. ඒ රහතන් වහන්සේලා කියලා ඒගොල්ලෝ අදහස් කළේ නිගණ්ඨනාථ පුත්තගේ පිරිසට. ඉතින් නිගණ්ඨනාථ පුත්තගේ පිරිස ඊළඟ දවසේ මේ දාණයට එනවා. මෙතන සුළුපටු ප්‍රමාණයක් නෙවෙයි 1000ක්. චූල සුභද්‍රාට ආරංචිය ලැබෙනවා නැන්දම්මගෙන් අන්න දියණී ඉක්මනට එන්න. රහතන් වහන්සේලා වැඩම කළා. දැන් දාණය බෙදන්නයි තියෙන්නේ. චූල සුභද්‍රාව මේ රහතුන්ය කියාගත්ත පිරිස පිළිගන්න ඉස්සරහට යනකොට ඇයි මේ නිවසට ආගන්තුක තැනැත්තියක්. ඇයි අලුතින්ම ගෙනාපු ලේලි මෙන්න ඇගේ ඇස්පනා පිට ඇගේ නූල් පොටක්වත් නැති පිරිමි 1000ක්. ඇය බොහොම ලැජ්ජාවට පත් වුණා. චිකේ කියලා ඇය යලිත් වතාවක් හැරලා දුවගෙන ආවා. දැන් සිටු මන්දිරේ ඈ වෙනුවෙන්මයි මේ දානේ නැහැත්ති උනේ ඈ පැමිණීම නිමිත්තෙන්. ඈ තමයි ප්‍රධානම කෙනා. ඇයම මේ වගේ නින්දාවක් අපහාසයක් වෙන විදිහට කටයුතු කළාම අර රහතුන්ය කියාගෙන ආපු කාණ්ඩෙට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා අර සිටුවරයාට දොස් කියන්න පටන් ගත්තා. ඈ සිටුතුමනි මේ දඹදිව වෙන කෙල්ලෝ හිටියේ නැද්ද? මේ මිසදිටු එකියක්ව එකතු කරගෙන ඇවිල්ලා මේ කෙල්ලම මේ නිවසට සාපයක්මයි අපිට දානෙ ඕනේ කියලා හැරිලා ගියා. දැන් මේ නැන්දම්ම මාමණ්ඩිට මේ තරුණියට දොස් කියන්නත් බෑ අලුතින් ගෙනාව විතරයි. බොහෝම දුකටපත් වෙලා හිමීට කතා කළා. ඒ කතා කරනකොට මේ චූල සුභද්‍රාව කියනවා නැන්දම්මේ මාමණ්ඩි ඔය රහතන් වහන්සේලා නෙමෙයි. ඔය වගේ උදවියට නෙවෙයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. මනා සංවරයෙන් යුක්ත පිරිසක් රහතන් වහන්සේලා. සීල සංවරයෙන් යුතු පිරිසක් රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා කියලා කියන්නේ තාම සුන්දර පිරිසක්. ඔය මොන රහතුන්ද? මම හැබැයි රහතුන් දන්නවා කිව්වා. එතකොට මේ සිටුවරයා කියනවා දියණී නුඹ හැබැයි රහතුන් දන්නවා නම් ඉතින් හැබැයි රහතුන් වඩම්මන්නකෝ. ඒ හැබැයි රහතුන් වඩම්මනවා නම් හැබැයි රහතුන්ට දන් දෙන්නත් මම ලැහැත්ති. ඔබේ හැබැයි රහතුන් ගැන අපට කියන්න කිව්වා. මේ පැමිණියේ රහතුන් නොවේ නම් හැබැයි රහතුන් ගැන අපට කියන්න කිව්වා. එතකොට හැබැයිම රහතුන් ගැන චූල සුභද්‍රාව මෙන්න මේ විදිහටයි කිව්වේ. ඒක පුදුම ලස්සනයි. ඒ චූල සුභද්‍රා ශ්‍රාවක මහා සංගරුවන් හඳුනාගෙන හිටපු ආකාරය සංඝරත්නයේ ගුණ හඳුනාගෙන හිටපු ආකාරය පුදුම ආශ්චර්යයක්. ඇයි කියනවා මෙහෙම සන්තින්ද්‍රියා සන්තමානසා සන්තන්තේ සංගතං තිතං ඔක්කිත්ත චක්කුමිත භානී තාදිසා සමනාමම සංසුන් නිදුරන්නෙත්තෝ සංසුන් මනසක් ඇත්තෝ වැඩ සිටියත් ගමනක් වැඩියත් සංසුන් ඉරියව් ඇත්තෝ බිමට නැඹුරු වූ නෙත් නැත්තෝ පමන දැනම බස් පවසන්නෝ මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්. ඇය කියනවා සන්තින්ද්‍රියා උන්වහන්සේලාගේ ඉන්ද්‍රියන් හරි සාන්තයි. සන්ත මානසා උන්වහන්සේලාගේ මනසත් සාන්තයි. කේන්තියන්නේ කිපෙන්නේ ඇවිස්සෙන්නේ දොස් පවරන්නේ රාගින් අවසන්න බෑ. ඒ මනසත් සාන්තයි. සන්තන් තේසං ගතන් ඨිතං උන්වහන්සේලා නැවතී හිටියත් සාන්තයි. වැඩම කළත් සාන්තයි. ඔක්කිත්ත චක්කු බිමට නැඹුරු වූ නිතු යුග තියෙනවා. ඒ ඇස් අසංවර නෑ.
ඒ ඇස් කැළඹිලා නැහැ. වටපිට බල බල ඇවිස්සුණු ස්වභාවයක් නැහැ. මිත බහණී. උන්වහන්සේලා ප්‍රමාණය දැනගෙන කතා කරනවා. උන්වහන්සේලාගේ වචන බොරුවක් බවට පත් වෙන්නේ ප්‍රමාණ ඉක්මවා යන්නේ. උන්වහන්සේලාගේ වචන කේලමක් බවට පත් වෙන්නේ ප්‍රමාණ ඉක්මවා යන්නේ. උන්වහන්සේලාගේ වචන හිස් වචනයක් බවට පත් වෙන්නේ. උන්වහන්සේලාගේ වදන් පරුස වචනයක් බවට පත් වෙන්නේ. වචන ඉක්මවා යන්නේ නැහැ. පමණ දැන කතා කරනවා. ඒ තමයි මාගේ ශ්‍රමණවරු. ඒ තමයි රහතුන්. කාය කම්මං සුචිනේසං වාචා කම්මං අනාවිලං මනෝ කම්මං සුවිසුද්ධං තාදේසා සමනා මම කයින් කරන දේ එම සමනුන්ගේ ඉතා පිරිසිදුව පවතින්නේ වචනින් කියනා දේද ඔවුන්ගේ නැත කැළඹීමක් ඇතිවන්නේ මනසින් සිතනා දේද ඔවුන්ගේ ඉතා පිරිසිදුව පවතින්නේ නිබඳුය මාගේ ශ්‍රමණවරුන්. උන්වහන්සේලාගේ කායික ක්‍රියාවෙත් දොස් නැහැ. උන්වහන්සේලාගේ වචනවලත් දොස් නැහැ. ඒ මනසෙත් දොස් නැහැ. දොස් කිසිවක් නැති උත්තමයන්ටයි රහතුන් කියන්නේ. කයින් ප්‍රාණඝාත නොකරන, කයින් සොරකම නොකරන, කයින් වැරදි කාමසේවනයක් නොකරන බ්‍රහ්මචාරී සිල් ඇති, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන කය රැකගත්ත මුනිවරු. ඒ තමයි රහතුන්. දැන් මේ රහතන් වහන්සේලා ගැන නොදන්නා රහතුන් කියලා රැවටිලා ඉන්න පිරිසකට, රහතුන් නොවන පිරිසකට රහතුන් කියලා රැවටිච්චි මේ පවුලේ අයට රහතුන් ගැන කියා දෙනවා. උන්වහන්සේලාගේ කයේ දොස් නැහැ. කයේ දොස් නැති අයටයි රහතුන් කියන්නේ. කතා කරන වචනවල දෝෂයක් නැහැ. උන්වහන්සේලාගේ හිතුවිලි, උන්වහන්සේලාගේ මනස දොස් නැති මනසක්. අන්නේ බඳු උතුමන්ටයි රහතුන් කියන්නේ. ඒ තමයි මාගේ ශ්‍රමණවරු. විමලා සංක මුත්තාභා සුද්ධා අන්තර බාහිරා පුන්නා සුද්දේහි ධම්මේහි තාදේසා සමනා මම සග්ගෙඩියෙන් එන රැස් දහරක්සේ ඇතුළත් පිටතත් පිරිසිදුමයි නිමල ගුණෙන් යුතු ඒ උතුමන් හොඳ දහමින් පිරිපුන් නැත්තු මිබඳුය මාගේ ශ්‍රමණවරුන්. හරියට සුදෝවන් සම්පූර්ණයෙන්ම සුදු පාටට හැරිච්ච සග්ගෙඩියක් වගේ. ඇතුළ පිටත දෙකම උන්වහන්සේලාගේ ජීවිතේ පිරිසිදුයි. පිටට පෙන්නාගෙන ඉන්නේ නෑ බොරු එකක්. අභ්‍යන්තරයත් කැළඹිලා නෑ. බාහිරෙත් කැළඹිලා නෑ. අභ්‍යන්තරෙත් පිරිසිදුයි, බාහිරිනුත් පිරිසිදුයි. අභ්‍යන්තරෙත් සුන්දරයි, බාහිරත් සුන්දරයි. ආන්නේ බඳු උතුම් පිරිසකටයි රහතන් වහන්සේලා කියලා කියන්නේ. ලාභේන උන්නතෝ ලෝකෝ අලාභේන ච උන්නතෝ ලාභාලාභේන ඒකට්ඨා තාදිසා සමනා මම ලෝසත්ලාභෙන් උඩඟු වෙති අලාභයෙන් පහතට වැටෙති ලාභ අලාභ දෙකේ ඒ උතුමෝ කිසි වෙනසක් නැතිවම සිටිති
මිබඳුය මාගේ ශ්‍රමණවරුන්. මේ සිටුවරයාට කියනවා සාමාන්‍ය ප්‍රජාව ගත්තාම ලාභ ලැබෙද්දි ලාභයෙන් උඩඟු වෙනවා. අලාභේ ආවා විතරයි අලාභයෙන් පහතට වැටෙනවා. දැන් ඒක දැක්කනේ අර රහතුන් කියලා ආපු කාණ්ඩේ නිසා. වෙනදාට ගානට දානේ පූජා කරනකොට ඒක ඉස්සරහ ඇවිල්ලා අනේ මේ පින්වත් පිරිස කියලා සෑහෙන්න ಗುಣ කතා. එක දවසයි පොඩ්ඩක් එහෙ මෙහෙ උනේ. අලාභ ලැබෙනකොට දරා ගන්න බෑ. ඒ සිටු මන්දිරේ පිරිසට දොස් කියලා හැරිලා ගියා. ලාභ හලාභ වලට අනුව දෝලණය වෙනවා. කෙලෙස් සහිත ජීවිත. හැබැයි ලාභා ලාභේන ඒකට්ඨා ලාභ අලාභ දෙකේම කිසි වෙනසක් නැතුව වැඩ ඉන්න උත්තමයෝ. ඒ තමයි මාගේ රහතුන් මාගේ ශ්‍රමණවරු. යසේන උන්නතෝ ලෝකෝ අයසේන ච උන්නතෝ යසයසේන ඒකට්ඨා තාදිසා සමනාමම ලෝ සත යසසින් උඩඟු වෙති අයසින් පහතට වැටෙති යස අයස දෙකෙහි ඒ උතුමෝ කිසි වෙනසක් නැතිවම සිටිති මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්. මේ සාමාන්‍ය ලෝකේ ප්‍රජාව ගත්තොත් එහෙම තමන්ගේ වටේ පිරිවර සම්පත ඉන්නකොට පිරිවරින් උඩඟු වෙනවා. තමන්ට ගොඩාක් පිරිස ඉද්දි පිරිසෙන් උඩඟු වෙනවා. තමන් පිරිස නැතුව ගිහිල්ලා කොන් වෙනකොට ජීවිතේම කඩාගෙන වැටෙනවා. අයියෝ දැන් මට කාත් කවුරුත් නැත කියලා. ඒ වුණාට යස අයස දෙකේම කිසි වෙනසක් නැතිව මේ ලෝකේ යම් උතුමන් ඉන්නවා නම් ඒ තමයි රහතුන්. ඒ තමයි ශ්‍රමණවරු. බලන්න මේ ගිහි ගෙදරක වාසය කරන අවුරුදු 16ක වයස ඇති තරුණියක් මහා සංගරුවන හඳුනාගෙන හිටපු ආකාරය කොයිතරම් අසිරිමත්ද. පසංසායුන්නතෝ ලෝකෝ නින්දායා පිච්ච ඕනතෝ සමානින්දා පසංසාසු තාදිසා සමනාමම පැසසුමටත් ලොව උඩඟු වෙති නින්දාවෙන් පහතට වැටෙති නින්දා පැසසුම් මැද ඒ උතුමෝ කිසි වෙනසක් නැතිවම සිටිති මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්. සාමාන්‍ය ලෝක ප්‍රජාව ගත්තොත් ප්‍රශංසා ඉදිරියේ ඒ කෙනා ගොඩාක් උඩඟු වෙනවා. ප්‍රශංසා ලැබෙනකොට Tamanට උදව් උපකාර කරපු අය පවා අමතක වෙන්නේ නැද්ද සාමාන්‍ය අයට? ප්‍රශංසාවට ඉදිමෙනවා හිත. නින්දා කරනකොට නින්දා විස්සරහා තදට කඩාගෙන වැටෙනවා. සාමාන්‍යයෙන් ප්‍රශංසාවෙන් ඉදිමෙන හිතක ස්වභාවය තමයි නින්දාව කියන එක දරන්න බෑ. නින්දාව ආපු ගමන් ඇදගෙන වැටෙනවා. හැබැයි මේ ලෝකේ රහතුන් නින්දා ප්‍රශංසා දෙකම මැද නොසැලී වැඩ හිටියා. ආන්නේ තමයි කියනවා මං සරණ ගියපු මාගේ ශ්‍රාවක සංගරුවනේ ස්වභාවය. සුඛේන උන්නතෝ ලෝකෝ දුක්ඛේනා පිච්ච ඕනතෝ අකම්පා සුඛ දුක්ඛේසු තාදිසා සමනාමම ලෝ සත සැපයින් උඩඟු වෙති දුක්ඛෙහිද පහතට වැටෙති
සැප දුක් අභියස ඒ උතුමෝ කිසි වෙනසක් නැතිවම සිටිති. මෙබඳුය මාගේ ශ්‍රමණවරුන්. සාමාන්‍ය ප්‍රජාවට සැප කියන එක ලැබෙද්දී ඒ ඇයෝ ඒකින් උදන් වෙනවා. ජීවිතයට දුක් පීඩා එනකොට සාමාන්‍ය ප්‍රජාව කඩා වැටෙනවා. හැබැයි මා සරණ ගියපු ශ්‍රාවක මහා සංඝරත්නය සැප දුක් දෙකම ඉස්සරහා අකම්පිතව වැඩ හිටියා. ඒ තමයි මාගේ ශ්‍රමණවරු. දැන් මේ විදිහට ඇය තමන්ගේ නැන්දම්මා මාමා කියන දෙන්නාට තමන් සරණ ගියපු ශ්‍රාවක මහා සංඝරුවනේ ගුණ කියාගෙන ගියා. ඇයි තෙරුවන් කෙරෙහි පිහිටි හිතක්. තෙරුවන් ගැන කතා කරන්නේ විසරදව. ඒ විසරදව කතා කරනකොට කාටවත් තෙරුවන්ව හෙලා පෙලා කතා කරන්න බෑ. පහත් කොට කතා කරන්න බෑ. ඒ තමන් තෙරුවන් සරණ තුල පිහිටලා තමන් තුල තෙරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. ඒ නිසා ඒ වචන විසරදයි. විසරද වචන වලින් ඈ මෙහෙම කතා කරනකොට අර සිටුවරේගේ හිත පැහැදුනා. ඒ සිටු දියණියගේ හිත පැහැදුනා. පැහැදිලා කියනවා එහෙනම් දුයි ඔය කියන ශ්‍රමණයන් වහන්සේලා අපට දකින්න බැරි වේවිද? කියනවා නැන්දම් මේ මාමි ඕගොල්ලන්ට පුළුවන් නම් දානයක් සූදානම් කරන්න. අපි ඒ ශ්‍රමණයන් වහන්සේලාව වැඩම කරවමු. එතකොට මේ සිටුවරයා කිව්වා ඇතිවිච්චි බලවත් ප්‍රසාදයෙන් යුක්තව එහෙනම් දුවේ කල් දාන්න ඕනේ. හෙටම දානයක් ලැහැත්ති කරමු. 19ක් වැඩම කරවන්න. අපි ඒ 19ටම පුද සත්කාර කරන්න සතුටුයි. එතකොට චූල සුභද්‍රා ඒ තමන්ගේ මාමණ්ඩී කියපු වචනේ බාරගත්තා. ඇය මේ වෙනකොට ඉන්නේ සැවැන්නුවර ජේතවනාරාමේ ඉඳලා යොදුන් 120ක් ඈත. ඇය සේවිකාවක් ලව්වා සමම් පිච්ච මල් වට්ටියක් ගෙන්න ගත්තා. ඒ සමම් මල් වට්ටිය අතේ තියාගෙන ඇය සැවැන්නුවර ජේතවනාරාමේ යම් පැත්තකද ඒ දෙසට හැරී මෙහෙම කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම වනාහි ඔබ වහන්සේගේ ශ්‍රාවක දියණී වෙමි. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනට හෙට දවසේ මා පැමිණි නිවසේ දම් පිළියෙල කොට තිබේ. ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මේ මා විවාහ වී පැමිණි සිටු මන්දිරේ පිරිස කෙරෙහි අනුකම්පාවෙන් හෙට දවසේ මාගේ දාණය පිළිගන්නාසේක්වා. එහෙම කියලා මේ චූල සුභද්‍රාව තමන්ගේ අතේ තිබුණු සමම් පිච්ච මල් වට්ටියේ ඒ මල් සියල්ලම අහසට වීසි කළා. හරි ආශ්චර්යයක්. තෙරුවන් කෙරෙහි බලවත් ශ්‍රද්ධා ඇති ශ්‍රාවිකාවකගේ ශ්‍රද්ධාවේ ඉරදිය ඒක ඇගේ එකක් නෙමෙයි. ඇගේ තිබුණේ ශ්‍රද්ධාවේ ආනුභාවය කියන්නේ අර එකම මලක්වත් බිම පතිත වුණේ. අහසේ හැදුන පිංගතුනේ මල් වියනක්. අහසේ මල් පැදුරක් කෙළුවා වගේ මේ මල් වියන පාවෙලා යනවා. යොදුන් 120ක් පාවී ගියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ මොහොතේ අනාථ පිණ්ඩික සිටුවරයාත් එක්ක දහම් කතාවක් සිදු කරමින් හිටියේ. සිටුතුමා දහම් කතාව අවසන් වෙලා භාග්‍යතුන් වහන්සේට දානෙට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දානෙ ප්‍රතික්ෂේප කළා. සිටුතුමනි බෑ මා වෙනත් දානයක් බාරගෙන තිනවා. ස්වාමීනි දැන් තථාගතයන් වහන්සේ බොහෝ වෙලා මා සමගම කතා බහ කරමින් හිටියේ. ස්වාමීනි කොයි වෙලේද තථාගතයන් වහන්සේ දානේ බාරගත්තේ? සිටුතුමනි මේ දැන් මේ මොහොතේ තථාගතයන් වහන්සේ දාන ඇරයුම බාරගත්තේ. ස්වාමීනි කවුරුත් පැමිණියේ නෑනේ. සිටුතුමනි ඔහොම බලන්න කිව්ව උඩ. සිටුවරයා උඩ බලනකොට තථාගතයන් වහන්සේගේ සිරසට ඉහළින් අර මල් වියන පිහිටලා. සිටුතුමනි ඔය නුඹගේ දියණී චූල සුභද්‍රා මෙහි සිට යොදුන් 120ක් ඈත ඉඳලයි මාහට දානයට ආරාධනා කළේ. හෙට දවසේ ඇගේ දානයට වැඩම කරන්න තියෙනවා.
ඉතින් ඒ වෙලාවේ මේ සිටුවරයා හරි සතුටු වෙනවා. ස්වාමීනි හරි අසිරියක්නි මගේ දුව එච්චර දුරක ඉඳලත් තථාගතයන් වහන්සේට පේන විදිහට මේ ආරාධනාව කළානේ. ස්වාමීනි මාගේ දියණියට අනුග්‍රහ කරනසේක්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා සිටුතුමනි එහෙම තමයි. යම්කිසි ශ්‍රාවක ශ්‍රාවිකාවක් හොඳට තෙරුවන් කෙරෙහි හිත පිහිටුවාගෙන ඉන්නවා නම් ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවා නම් ධර්මයේ හැසිරෙන්නේ උනන්දුවකින් නම් ඒ බඳු ශ්‍රාවකයාව ඒ බඳු ශ්‍රාවිකාවව තථාගතයන් වහන්සේට දුරටත් පේනවා. බුදුරජාණන් වහන්සේ එය මෙන්න මේ ගාථාවෙන් වදාළේ දූරේ සන්තෝ පකාසෙන්ති හිමවන්තෝව පබ්බතු අසන්තිත්තන දිස්සන්ති රත්තිං කිත්තා යථාසර හිමගිරි ඈතට පෙනෙන ලෙසේ පිනෙයි පිනැතියන් මට එලෙසේ පින්නැති අය සිටියත් ලංවී ඔවුන්ව මට මැනවින් නොපෙනේ රැයෙහි වැටුණු ඊතලය ලෙසේ. බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණේ. යමෙක් ධර්මයේ හැසිරෙන්නේ නැත්තම් ධර්මයේ හැසිරෙන්න උනන්දුවක් නැත්තම් පින්පුරන්නේ නැත්තම් ඒ බඳු තැනැත්තාව තථාගතයන් වහන්සේට පෙනෙන්නේ නැත. හරියට රාත්‍රියේ සමීපයේ ඊතලයක් වැටලා තියෙනවා පේන්නේ. ඒ ඊතලේ කොහේ තියෙනවද කියලා හොයන්න බෑ. හැබැයි යමෙක් පින් දහම් රැස් කරමින් ධර්මයේ යෙදෙනවා නම් ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ සිහි කර කර ධර්මයේ හැසිරෙන මහන්සි ගන්නවා නම් අන්න ඒ බඳු කෙනාව තථාගතයන් වහන්සේට පේනවා කියනවා හරියට හිමාල පර්වත රාජයා ඈතට පේනවා වගේ. ඒ නිසා වින්වතුනි ධර්මයේ හැසිරීමමයි වටින්නේ. ධර්මයේ හැසිරීමමයි. ධර්මයේ හැසිරෙනවා කියන එක තමන්ගේ ජීවිතයට සලසා ගන්න පෞද්ගලික වටිනාම ආරක්ෂාවයි. අපි ආරක්ෂාව පිණිස නොයෙක් දේවල් කරනවනේ. ඒ එකදු දෙයක්වත් පින්වතුනි හැබැයි ආරක්ෂාවක් නෙමෙයි. හැබැයි ඔබ උදෙසා ධර්මයේ හැසිරෙනවා නම් ඒක තමයි හැබැයිම ආරක්ෂාව. චූල සුභද්‍රාවගේ දානේ බුදුරජාණන් වහන්සේ බාරගත්තා. ඒ දාණයට මහා සංගරුවන සමගින් එරදීම ශාස්ත්‍රුන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කරද්දී බුදුරජාණන් වහන්සේටත් මහා සංගරුවනටත් වැඩම කරන්න ඒ සියලු පහසුකම් සැලසුවේ දෙවිවරු. චූල සුභද්‍රාවගේ දාණයට දෙවියොත් සම්බන්ධ වුණා. බලන්න දෙවියන්ගේ බැල්ම, දෙවියන්ගේ ආශිර්වාද, දෙවියන්ගේ උපකාරය ලැබෙන හැටි. චූල සුභද්‍රා වෙනම පළතුරු වට්ටියක් තියලා දෙවියන්ට ආරාධනා කළේ නෑ මගේ දානයක් තියෙනවා දානෙට එන්න හොඳයි කියලා. ඈ යහපතේ හැසිරෙනකොට දෙවියන්ගේ බැල්ම ආශිර්වාදය ඇයට ලැබෙනවා. ඒ නිසා හොඳට තමන්ගේ හිත තුළ බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ප්‍රසාදේ ගුණ වශයෙන් සිහි කර කර තවත් දියුණු කරගන්න. ධර්මයේ ගැන තියෙන ප්‍රසාදේ ගුණ වශයෙන් සිහි කර කර තවත් දියුණු කරගන්න. සංගරුවන ගැන තියෙන ප්‍රසාදේ ගුණ වශයෙන් සිහි කර කර රහතන් වහන්සේලා ගැන සිහි කර කර තවත් වැඩි කරගන්න. අපිට තියෙන රැකවරණ ඒක. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ එහෙම තෙරුවන් සරණ ගියපු කෙනෙකුට. දෙවියන්ගේ බැල්ම ලැබෙන්නේ තෙරුවන් සරණ ගියපු කෙනෙකුට. ආටානාටිය සූත්‍ර දේශනාවේදී වෛශ්‍රවණ මහා දිව්‍ය රාජයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතැන් අමනුෂ්‍යයෝ ඉන්නවා බොහෝමයක් අමනුෂ්‍යයෝ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයෙන් තොරයි. මොකද ස්වාමීනි ඒකුන් පව්කම් කරනවා. පව්කම් කරන ඒකුන් බුදුරජුන්ට හෝ බුදුරජුන්ගේ ධර්මයට හෝ ශ්‍රාවක පිරිසට හෝ කැමති නැහැ. ඒ නිසා ස්වාමීනි ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර කරන්න පුළුවන්. ඒ ඕනම වෙලාවක ආටානාටිය ආරක්ෂාව කියමින් අපෙන් ආරක්ෂාව ඉල්ලනවා නම් භික්ෂුවකට භික්ෂුණියකට උපාසකයෙකුට උපාසිකාවකට අපකින් පිහිට තිබේ. එහෙනම් දෙවියෝ බලන්නේ කාටද? එක්ක භික්ෂුවකට
එක්ක භික්ෂුණියකට, එක්ක උපාසකයෙකුට, එක්ක උපාසිකාවකට. භික්ෂු භික්ෂුණී කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු පැවිදි පිරිසටයි. උපාසක උපාසිකා කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු ගිහි පිරිසටයි. එහෙනම් මේකේ වැදගත්ම දේ මොකද්ද? තෙරුවන් සරණ යාම. තෙරුවන් සරණ යාමයි වැදගත්. තෙරුවන් සරණේ පිහිට හොඳට ධර්මයේ හැසිරෙන එක. ඉතින් මේ ධර්මයේ හැසිරීම කියන එක හැම කෙනෙකුටම කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒකට බලවත් වීරියක්, අදිෂ්ඨානයක්, පින්බලයක් තියෙන්න ඕන. සාමාන්‍යයෙන් ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයාගේ ඒ දිවි පැවැත්ම බාහිර කෙනෙකුට ලේසියෙන් අඳුන ගන්නත් බෑ. කල්පනා කරන විදිහ. බුද්ධ කාලේ හිටියා එක උතුම් තෙරුන් වහන්සේ නමක්. ඒ තෙරුන් වහන්සේ ප්‍රසිද්ධ වුණේ ඒක විහාරී තෙරුන් කියලා. මේ ඒක විහාරී කියන නමින් ප්‍රසිද්ධ වෙන්න හේතුව ඒ තෙරුන් වහන්සේ හුදෙකලාවෙමයි වාසය කළේ. තනියම ඉන්නේ. උන්වහන්සේ තනියම ඉන්න හේතුව උන්වහන්සේ කල්පනා කළා මේ අති දීර්ඝ සංසාර ගමන ගැන බුදුරජාන් වහන්සේ දේශනා කළේ සසර ගමනේ එනකොට මව් නොවිච්ච සත්වයක් නැති තරම්. මේ ඇස්වලට පේන හැම සත්වයක්ම අපට සසර ගමනේ අම්මා වෙලා ඉඳලා තියෙනවා. ඇස්වලට පේන හැම සත්වයක්ම අපට සංසාර ගමනේ තාත්තා වෙලා ඉඳලා තියෙනවා. එහෙම නැත්නම් වෙන යම් හෝ ඥාති සම්බන්ධතා ඇතුව ඉඳලා තියෙනවා. යාළුවෝ විදිහට ඉඳලා තියෙනවා. එහෙම ගත්තාම මේ ඔක්කොම සමීපෙන් හිටපු අය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා එහෙම ඔක්කොමලා සමීපේ එක ගොඩේ හිටපු ගමනක් නේ මං ආවේ. මේ ජීවිතේ මට ධර්මය ලැබුණා. මං ධර්මයේ සමීප කරගන්නවා මට වෙන කවුරුත් ඕනේ. ඒ ස්වාමීන් වහන්සේ ධර්මයේම සමීප කරගත්තා. ධර්මයේම හිතනවා. ධර්මයෙන්ම සතුට වෙනවා. කාත් එක්කද වැඩි කතා බහක් නැහැ. ඒ කතා බහින් තොරව මේ තෙරුන් වහන්සේ අනේ විවේක සුවයෙන් වැඩ වාසය කරනවා. ඒ වැඩ වාසය කරද්දී මේ තෙරුන් වහන්සේ ගැන ඇතැම් භික්ෂුන් වහන්සේලා නම් හිත පැහැදුනා. නමුත් සමහරක් ස්වාමීන් වහන්සේලා කතා වුණා මේ භික්ෂුව මෙහෙම ඉන්න එක හොඳ නෑ, සුදුසු නෑ. මේ භික්ෂුව අනිත් අයත් එක්ක කතා කරන්නේ. අනිත් භික්ෂුන් එක්ක කිසි සම්බන්ධතාවයක් නැහැ. මෙහෙම තනිපංගලමේ ඉන්න එක හොඳ නැහැ. එතකොට භාග්‍යතුන් වහන්සේට පැමිණිලි කළා. බුදුරජාන් වහන්සේ අර තනීවම වාසය කරන ඒක විහාරී තෙරුන්ව කැඳවනවා. කැඳවලා ඇහුවා ඇත්තද පින්වත් භික්ෂුව මේ කියන්නේ කාත් එක්කවත් කතා බහක් නැතුව ඇසුරක් නැතුව තනියම ඉන්නවා කියලා. එතකොට කියනවා ඒ තෙරුන් වහන්සේ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තමයි අපට සංසාරය ගැන ධර්මයේ දේශනා කළේ. අපි මේ සසර ගමනද ගැන දන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිසා. මට මේ සංසාරේ දික්කුණේම ස්වාමීනි ලාමක ඇසුරක් නිසා. මට අද උතුම් ඇසුරක් මගේ බුදුරජාන් වහන්සේ ඇසුරු කරන්නට ලැබිලා තියෙනවා. නොයේ කෙලෙස් සහගත පුද්ගලයෝ ඇසුරු කර කර මගේ සසර දික්කුණ එකමයි උනේ. ඉතින් ස්වාමීනි මං කල්පනා කළා මට භාග්‍යවත් බුදුරජාන් වහන්සේ මුණ ගැහිච්චි මොහොතේ වෙන ඇසුරක් නම් ඕනෙම නැහැ. මම බුදුරජුන් ඇසුරු කරනවා බුදුරජාන් වහන්සේගේ ධර්මය ඇසුරු කරනවා කියලාමයි මං හිතුවේ. බුදුරජාන් වහන්සේ සාදුකාර පැවැත්තුවා. සාදු සාදු පින්වත් භික්ෂුව හිතපු ආකාරය බොහෝම වටිනවා. හැමෝම ආස කරන්න ඕන කිව්වා කාය විවේකයට. කාර්ය බහුල වෙන්නේ නැතුව කටයුතු ගොඩාක් ගොඩ ගහ ගන්න නැතුව ධර්මයේ හැසිරෙන්න කාලය වෙන් කර ගැනීම කාය විවේකය. ඒකට ආස කරන්න ඕන. ඊළඟට භික්ෂුව චිත්ත විවේකයට ආස කරන්න ඕන. චිත්ත විවේක කියලා කිව්වේ නීවරණ නැති හිත. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ නැති සැනසille පවතින හිතට කියනවා චිත්ත විවේක. ඊළඟට ආස කරන්න ඕන කිව්වා උපදී විවේක. කෙලෙස් නැති හිත. කෙලෙස් මොකුත් නැතුයි. කෙලෙස් ඇසුරු නොකරන හිත බුදුරජාන් වහන්සේ හිම වදාරලා මෙන්න මේ ගාථා රත්නයෙන් ඒ භික්ෂුවට අනිත් භික්ෂූන්ට තවදුරටත් අනුග්‍රහ කළා. ඒකාසනං ඒකසෙයං ඒකෝ චරමතං දිතු ඒකෝ දමය මත්තානං වනන්තේ රමිතෝ සියා
වසන්නේ හුදෙකලාවේමයි. නිදන්නේ හුදෙකලාවේමයි. අලස නැති වීරියෙන් යුතුව හැසිරෙන්නේද තනිවමයි. තමා දමනය කොට සොඳින් ඇලී වසන්නේ වනයටයි. බුදුරජාන් වහන්සේ ඔහොම දේශනා කළා. අනිත් භික්ෂූන් වහන්සේලාටත් ඒ දහම් පදෙන් විශාල යහපතක් සලසා ගන්නට අවස්ථාව උදා වුණා. ඉතින් පින්වතුනි, තමන්ගේ ජීවිතේ සුන්දර කරගන්නවා, ලස්සන කරගන්නවා කියන එක අද මේ දහම් කතාවෙන් අපට හොඳට තේරුම් ගන්න ලැබුණා. ජීවිතේට ඇත්තටම සුන්දරත්වය, ජීවිතේට ලස්සනක්, දේව බැල්මක්, දේව ආශිර්වාදයක් ලැබෙන ජීවිතයක් බවට අපේ ජීවිතේ පත් වෙන්නේ තෙරුවන් සරණ ගිහිල්ලා අපි ගුණධර්ම දියුණු කරනවා නම්. තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි බලවත් ප්‍රසාදයෙන් යුක්තව ගුණ වඩනවා නම්, ඒ ගුණ වඩන කෙනාගෙන බුදුරජාන් වහන්සේ වදාළේ ගුණ වඩන ශ්‍රාවකයාව තමයි ශාස්ත්‍රුන් වහන්සේට පවා හිමාල පර්වතයේ ඈතට පේනවා වගේ පේන්නේ. ඒ නිසා තෙරුවන් සරණේ පිහිටා ගුණධර්ම දියුණු කරන්නමයි ආසා කළ යුත්තේ. අපටත් මේ සම්බුද්ධ ශාසනය මුණ ගැහුණු මොහොතේ තෙරුවන් සරණේ පිහිටා සුවසේම ගුණදහම් දියුණු කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ අප හැම දෙනාවම යෙහින් රක්ෂා කරත්වා. දෙවියන්ගේ ආශිර්වාද, දෙවියන්ගේ රැකවරණ නිරන්තරයෙන් අප හැම දෙනාට සැලසෙත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායස සම්පන්නිය සැලසේවා. මේ ගෞතම සාසනය තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ පූජනීය මහා සංඝරුවන්ටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් මේ පින අනුමෝදන්ව ගෞතම සාසනය තුලම සුවසේම ධර්ම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. ජනවාරි මාසේ 4 වන දිනට ජන්මදිනයේ යෙදුණු පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මියට මේ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවපත් භාවයේම සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේ ධම්මඟ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. දරුවෙක් ලැබීමට සිටින පින්වත් ඉෂාරා දියණියටත් කුසේ පිළිසිඳගෙන සිටින ඒ පින්වන්ත දරු සම්පතටත් මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදේ, උතුම් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදේ, පින් අනුමෝදන්ව සතුට වෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදේ නොඅඩුවම සැලසේවා. ඒ පින්වත් මෑණියන්ට, ඒ වගේ මේ පින්වත් දරුවාට අඟුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් තේජසේ ආශිර්වාදයක් සැලසේවා. කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව නිදුක් නිරෝග පින්වන්ත දරු සම්පතක් මෙලොවට බිහි කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ පියුමා පතිරණ මෑණියන්ට, රණපාල පතිරණ පියාණන්ට, රංජිත් කරුණාරත්න මාමාට, ඒ වගේම ආච්චීට සහ සීයාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන්ව මියගිය ඥාතීන් සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපේටම පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබේවා කියන පැතුමින් පින් අනුමෝදනා සිදු කරන්න අද ධර්ම දානයේ සිදු කළේ කැනඩාවේ ටොරොන්ටෝ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් නිල්මිනී විජේසිංහ මහත්මිය, ඒ වගේම ටිරෝන් මහත්මයා, නිමේසා සහ බ්‍රයන් යන දෙපළ, ඊළඟට ඉසාරා සහ ජෙසි යන දෙපළ,
එමා සහ එලා යන මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා ඒක රාශී වෙලා සියලු දෙනාට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ඒ විදේශගතව ගෙවන ජීවිත කරදර බාධා නැතුව සුවසේ සැනසille ගත කරන්න ලැබේවා. ජීවිතවලට යම් මේ පෙනෙන නොපෙනෙන බාධා කරදර වෙත්නම් ඒ සියල්ල දුරු වෙත්වා. රැකී රක්ෂා ආදිය දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න ලැබේවා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්කිරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලවල ඒ සියලුම දෙනාටත් ඒ වගේම සුපින්වත් ඔබටත් ගෞතම සාසනය තුල කාලන මිතුරු ඇසුරේ සුවසේ පින් පුරාගෙන සුවසේ ගුණධම් වඩාගෙන ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.